එන්න බලන්න. ඒක තියෙනවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර භාගාශ්‍රිතව කියලා තියෙනවා මුලින්ම පැය දෙකේ පේපරේ රචනා ගණන් ටික බලන්න. පිටු 23කින් තියෙන PDF එකක් තියෙනවා. පිටු 23කින් තියෙන PDF එකක් තියෙනවා. 2000 ඔයාට තියෙනවා 11 ඔව් 2008 ඉඳන් ගණන් ටික තියෙනවා. අපි ඉක්මනට හදාගෙන 2008 ඉඳන් 2019 දක්වා භාග ගණන් ටික තියෙනවා. අපි මේ ගණන් ටික හදාගෙන යමු පුතා. ඒක වෙලාවක් අරන් හදාගෙන යමු. එන්න යම් බලන්න. 2019 භාග ගාන එන්න හැමෝමත් එක්ක භාග ලකුණු 10ක් ලකුණු 10ක් ගානක් භාග ගාන කාටද ගැටලුවක් ආවොත් කියන්න මට. හරි. මම කරලා තියාගන්න කියලා ගණන් ටික මම හිතනවා කරලා ඇති කියලා. හරි. ඊයේ පළවෙනි ගාන තියෙනවා මෙහෙම දෙයක්. 2019 භාග ඒකේ පළවෙනි ගාන තියෙනවා පුතා. කාණුවක මුළු දිගෙන් කාණුවක් තියෙන සම්පූර්ණ කාණුව මේ කාණුවේ මුළු දිගෙන් 15න් 7ක් මේ දිගෙන් 15න් 7ක් කාණුවක මුළු දිගින් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී මේ ටික පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දිගෙන් එහෙනම් ඔයමයි දන්නවා ඉතිරිය හොයන්න ඕනේ. ඉතිරි දිග ඉතිරි වෙන්නේ කොහොමද? ඉතිරිය වෙනවා 15න් තව 8ක්. ඒ 15න් 7ක් පළමු දිනේ කැපුවා තව 15න් 8ක් ඉතිරි. ඉතිරි දිගෙන් 4න් එකක්. මේකෙන් 4න් එකක්. මේකෙන් 4න් එකක්. දෙවන දිනේදී කපන ලදී. මේ ටික දෙවන දවස් තමයි කපලා තියෙන්නේ. 15න් 7ක් පළවෙනි දිනේ කපලා තියෙනවා. ඉතිරි ටිකෙන් ඉතිරි ඇවිල්ලා 15න් 8යි. ඒකෙන් 4න් එකක්. තව 4න් 3ක් ඉතිරි. අයි ඉතුරුනානේ 15න් 8ක්. ඒකෙන් 4න් එකක් දෙවන දවසේ කැපුවොත් තව 4න් 3ක් ඉතුරුයි. 15යි 8න් 4න් 3ක් තව ඉතිරි. හරි. දිනේදී කපන ලදී. ගානේ පළවෙනි එක අහනවා රෝමිලක්කම් 1 අහනවා පළමු දිනය අවසානයේදී කාණුවේ මුළු දිගෙන් කොපමණ භාගයක් තවදුරටත් කැපීම සඳහා ඉතිරිව තිබෙද? ඉතිරි ටික අහන්නේ. නම් සම්පූර්ණ එකෙන් 15න් 7ක් අයින් කරාම ඉතිරි 15න් 8ක්. සම්පූර්ණයෙන්ම ඉතිරි 15න් 8ක්. දෙක දෙවන දිනේදී කාණුවේ මුළු දිගෙන් කොපමණ භාගයක් කපන ලදීද? දෙවන දිනේ කැපුවේ 15න් 8න් 4න් එකක්. මේක සාමාන්‍යයෙන් සිංහල
කියවගෙන තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් සාමාන්‍යයෙන් මේ ටිකම තමයි ඔය හදන්න තියෙන්නේ. සිංහලය හරියට කියලා තේරුම් ගන්න ඕනේ. ඔව් අල්ලා යන්න. එහෙනම් 15න් 8 වැඩි කිරීම 4න් 1. 4ට 1යි මේකට 2යි. ඒ කියන්නේ 15න් 2යි. දැන් ඔක්කොම 15න් 10ක් ගිහිලා තව 15න් 5යි තියෙන්නේ මේ. පළවෙනි දිනේ 15න් 8යි දෙවෙනි දිනේ 15න් 2යි ඔක්කොම 15න් 10යි තව තියෙන්නේ කීයද 5යි 3 කාණුවේ මුළු දිගෙන් තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසාන වන විට කැපීමට ඉතිරිව තිබිනි ඉතිරි ටික මීටර 600යි බලමු එන ගාන ඉල්ලනවා මුළු දිග සොයන්න පුළුවන් පුතා මුළු දිග සොයන්න කොහොමද හොයන්නේ මුළු දිග රෝම ඉලක්කම් 3 කොහොමද මුළු දිග හොයන්නේ දැනට සම්පූර්ණ එකෙන් කැපුව පළවෙනි දිනේදී 15න් 8යි දෙවන දිනේදී 15න් 2යි. සරි 15න් 7යි 2යි 15න් 9යි. පළවෙනි දිනේ 15න් 7යි දෙවෙනි දිනේ 15න් 2යි. ඒතර ඒ ටික අයින් කරොත් නේ ඉතිරි එන්නේ. මේ ඉතිරි ටික සමානයි නේද මේ ගාන කියන විදිහට මීටර 600ට බලන්න. මේක සමානයි නේද මීටර 600ට. රෝමි ලක්කන් තුන ආයි කියනවා කාණුවේ මුළු දිගෙන් තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසාන වන විට කැපීමට ඉතිරිව තිබිනි. ඉතිරි වුණා 600ක්. ඉතිරිය ගන්න කොහොමද? පළවෙනි දිනේ දෙවෙනි දිනේ ටික අයින් කරා නම් හරි. ඔව්. ඔව්. ගානේ අහනවා කාණුවේ මුළු දිග. පුළුවන් මුළු දිග හොයාගන්න. මෙයාට අදාළ වාගේ හොයාගන්න ඕනේ. සම්පූර්ණයෙන් අයින් වෙනවා 15න් 9ක්. අපි 15න් 8 කියලා අරන් තිබ්බේ. ඔව් 15න් 9ක්. සමානයි 600යි මීටර්. එතකොට එනවා 15න් 6ක් සමානයි 600යි මීටර්. මේ මීටර් 600 සමාන 15න් 6ක්. සම්පූර්ණ එක හොයන්න මොකද කරන්නේ? මේකේ පරස්පරයෙන් වැඩි කරානේ. මේකේ පරස්පරයෙන් වැඩි කරා. මුළු දිග හොයාගන්න පුළුවන්. මුළු දිග එනවා කොහමද? 600යි මීටර් වැඩි කරනවා 6න් 15න්. මේකට 1යි මේකට 1යි. ඒ අනුව 1500යි මීටර්. මීටර 1500ක් දිගයි. මීටර 1500ක් දිගයි. රෝමි ඉලක්කම් 4 බලමු. රෝමි ඉලක්කම් 1 2 3 රෝමි ඉලක්කම් 4 මම මෙතන හදන්න. රෝමි ඉලක්කම් 4 මෙතන හදන්න. හරි. 4 කියනවා කාණුවේ ඉතිරි මීටර 600 කැපෙන මිනිසුන් 4 දෙනෙකුට පොඩ්ඩකින් මිනිසුන් 4 දෙනෙකුට දින 3ක්. ඒ කියන්නේ මිනිස් දින 12ක්. කාණුවේ ඉතිරි ටික කියන්නේ මීටර 600 කපන්න ඔව් මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් කියන්නේ මිනිස් දින 12ක් ප්‍රතිලෝම සමානුපාත ඔව් කාණුවේ ඉතිරි මීටර 600 කැපෙන මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේ යයි ඇස්තමේන්තු කර ඇත. ඔව් ඇස්තමේන්තුවක් තියෙන. එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී වැඩිපුර දින දෙකකදී කපන්න ඕනේ. දින 3කදී නෙමෙයි දින දෙකකදී කපන්න ඕනේ. මිනිස් දින 12න් වැඩි. මිනිස් දින 12ක් යන වැඩක්. දින දෙකකදී කපන්න ඕනේ. කොහොමද කරන්නේ එහෙනම්? 12 බෙදනවා 4න්. 12 4න් බෙදුවොත් 12 බෙදනවා 2කින්. 12 2කින් බෙදුවොත් 6ක් ඕනේ. මිනිස්සු 6 දෙනෙක් දාන්න ඕනේ. වැඩිපුර කීයක් ගියාද? අහන්නේ වැඩිපුර ගාන. වැඩිපුර ඕනේ දෙන්නේ. වැඩිපුර යන ගාන අහන්නේ වැඩිපුර ඕනේ දෙන්නේ. හරිද බලන්න. වැඩිපුර ඕනේ දෙන්නේ. මිනිසුන් 4 දෙනෙක් දාලා දින 3ක් යනවා මේ ඉතුරු ටික කරන්නේ. මිනිස් දින 12ක වැඩක්. මිනිස් දින 12ක වැඩක්. එතකොට මිනිස් දින 12 වැඩේම කරන්න මිනිස් දින දෙකකදී ඉවර කරන්න ඕනේ. බැලුවා. එතකොට මිනිස්සු කීයක් දානද? 6ක් දාන. මිනිස්සු 6ක් දැම්මොත් තමයි 6 වරක් 2 12. මිනිස් දින 12 එන්නේ. ඔව්. එතකොට වැඩිපුර දැන් හිටිය 4යි. දැන් වැඩිපුර කීයක් දාන? තව දෙන්නෙක් දාන්න ඕනේ. තව දෙන්නෙක් දාන්න ඕනේ. හරි. දෙවෙනි එකටත් යන 2018ට 2018ට යම් පුතා. මහනවා මේ ටික ලියා ගන්න.
ලියා ගන්න තැනක ලියා ගන්න ආපහු. ඔගේ papers පොතේ ලිව්වත් කමක් නෑ මට. past papers ගණන් කියලා දාලා papers පොතේ ලිව්වත් කමක් නෑ. past paper එක ලියා ගන්න 2019 එකේ රතු පාටින්. ඇයි past papers ගානනේ රතු පාටින් ලියා ගන්න. රතු පාටින් ලියා ගන්න past papers ගානක් හින්දා. උතර ගැටලුවක් නැහැ. හරි මම මේක මකනවා. 2018 එක බලමු කොම්මම. දෙස් 18 බලමු. මිනිසෙක් තමා සතුව මුදලකින් එහෙනම් සම්පූර්ණ එක මුළු මුදල. සම්පූර්ණ එක මුළු මුදල. මිනිසෙක් තමා සතු මුදලින් 5න් 2ක් බිරිඳට. මේ ගාන අපි හදලා තියෙනවා. කමන්නේ. 5න් 2ක් බිරිඳට. මිනිසෙක් තමා සතු මුදලින් 5න් 2ක් බිරිඳටද ඉතුරු මුදල වෙන්නේ කොහොමද? ඉතිරි වෙන්නේ කොහොමද? සම්පූර්ණ එකෙන් බිරිඳට ගිය දිග ගියොත් 5න් 3යි. 5න් 2ක් බිරිඳ ඉතිරිය. ඉතුරු මුදල පුතුන් තුදෙනා අතර සමසේ බෙදා දීමට අදහස් කළේය. මේක සමසේ බෙදෙනවා 3 දෙනෙක්ට. ළමයි 3 දෙනාට. අපි මේක කරලා තියෙනවා ගාන. කමන්නේ ටක් ගාලා හදලා දාමු. නමුත් එසේ බෙදා දීමට ප්‍රථම එම මුදලින් 6න් එකක්. මේ මුදලින් 6න් එකක්. එයින් බෙදලා දෙන්න කලින් මේ මුදලින් 6න් එකක් සහෝදරයාට දීමට ඔහුට සිදුවේ. මේකෙන් එකක් සහෝදරයට දෙන්න වෙනවා. මේකෙන් 6න් එකක් සහෝදරයට දෙන්න වෙනවා. ඉතිරි වූ මුදල මුලින් අදහස් කර ආකාර මේ 6න් එක දුන්නට පස්සේ මේ කතන්දරය වෙනවා. දැන් මෙහෙම යන්නේ නැහැ කතාව. මෙහෙම 6න් එකක් දීලා ඉතිරි ටික තමයි මේ යන්නේ. ඉතිරි ටික තමයි මේ කතාවේ යන්නේ. හරිනේ? ඔන්න ඔය දැන් මෙහෙම යන්න තිබ්බ එක මෙහෙම තමයි දැන් යන්නේ. හරි. බලමු මොනවද දාන්න කියලා. මුලින් අදහස් කරා වේද? බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ මුලින් තිබූ මුදලින් කොපමණ මුලින් තිබ්බ ගාණෙන් කොච්චරක්ද කියලා අහනවා. හරි මුලින්ම තිබ්බේ සම්පූර්ණ එකෙන් බිරිඳට කොච්චරක් හම්බ වෙනවද? බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ මුලින් තිබූ මුලින්ම තිබ්බේ මේ ගාණ. හරි. බලමු. බිරිඳට හම්බෙන ඉතුරු ටිකනේ. හරි. බලමු එහෙනම් රෝමි ඉලක්කම් 1. බිරිඳට හම්බෙන්නේ 5න් 2ක්. ඒ කියන්නේ 6න් එකක් සහෝදරයට දුන්නොත් තව 6න් 5ක් ඉතුරුයි. මේකෙන් 5න් 2ක් තමයි බිරිඳට හම්බෙන්නේ. මේකට මේක කපලා ගියොත් 6න් 2යි. 6න් 2 කියන්නේ 3න් 1යි. ඇයි පුතා සහෝදරයට 6න් එකක් දෙනවනේ තව 6න් 5ක් ඉතුරුයිනේ. ඒකෙන් 5න් 2ක් තමයි බිරිඳට දෙන්නේ. ඒ ටිකෙන් 5න් 2ක් තමයි බිරිඳට දෙන්නේ. ඒකෙන් 5න් 2ක් කියන්නේ කපලා ගියොත් එහෙම 5ට 5 6න් 2යි. 6න් 2 කියන්නේ 3න් එකක් තමයි බිරිඳට හම්බෙන්නේ. දෙක අහනවා සහෝදරයාටත් බිරිඳට දීමෙන් පසු. ඔව් 6න් 1යි 3න් 1යි. සහෝදරයාටත් බිරිඳටත් දීමෙන් පසු ඔහු ළඟ ඉතුරු මුදල මුලින් තිබූ මුදලින් කවර මුලින් තිබ්බකින් කොච්චරක්ද අහනවා. ඔව් ඉතිරි ටික පුළුවන්. සම්පූර්ණයෙන් අයින් වෙනවා 6න් 1යි 3න් 1යි. සම්පූර්ණයෙන් අයින් වෙනවා 6න් 1යි මෙයාව 2කින් වැඩි කරොත් 6න් 2යි. එහෙනම් සම්පූර්ණයෙන් අයින් වෙනවා 6න් 3ක්. පාංගිනින් 6න් 3ක් අයින් කරොත් තව 6න් 3ක් ඉතුරුයි. 6න් 3ක් කියන්නේ 2කින් 1යි. තව 6න් 3ක් ඉතුරු ඒ කියන්නේ 2කින් 1යි. හරි. රෝමි ඉලක්කම් දෙකක් හරි. රෝමි ඉලක්කම් 3
පුතකට ලැබුණු මුදල ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා රුපියල් 40000ක් අඩු විය. ඉස්සෙල්ලා හම්බෙන්න තිබ්බ ගානට වඩා අඩු. ඉස්සෙල්ලා හම්බුණා නම් කීයක් හම්බ වෙනවද බලන්න. පෙර මෙහෙම බෙදන්න කලින් ගියා නම් සම්පූර්ණ එකෙන් පහෙන් දෙකක් බිරිඳ දුන්නම පහෙන් තුනක් ඉතුරුයි. ඉස්සෙල්ලා හම්බ වෙනවා මෙයාලට පහෙන් එකයි පහෙන් එකයි පහෙන් එකයිනේ. පෙර හම්බෙන්නේ පහෙන් එකයි. ඒ පහෙන් තුනක් තිබ්බනේ. පසුව හම්බෙන්නේ දැන් මෙයාටයි දුන්නට පස්සේ ඉතිරි වෙන්නේ 6න් 3ක්නේ. හරිද බලන්න. හරිද බලන්න. හරිද බලන්න. හරි. මෙයා මම කතා කරන දෙවෙනි ගාන. ඔව්. 6න් 3ක්නේ. 6න් 3 කියන්නේ කෑලි 3කට අරලා 6න් 1යි 6න් 1යි 6 මේ දාන හම්බ වෙනවා 6න් 1ක්. ඒ පුතා ඉතුරුනේ 2න් 1ක්නේ. ඒකෙන් ඒක මේ 2න් 1ක් බෙදුවොත් 3ට ඔයා බලන්න 2න් 1 බෙදුවොත් 3ට 3න් 1ක් කියන එක කියන්නේ 6න් 1ක්. එක්කෙනෙක්ට හම්බ වෙනවා 6න් 1ක්. ඉස්සෙල්ලා හම්බුනේ 5න් 1යි දැන් 6න් 1යි. ඉස්සෙල්ලා හරියට ගියා නම් හම්බෙන්නේ එක ළමයට 5න් 1ක්. දැන් හම්බෙන්නේ 6න් 1ක්. හරි ගාන කියලා මෙහෙම දෙයක්. පුත්තකට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා රුපියල් 40000ක් අඩුයි. ඉස්සෙල්ලා තිබ්බ ගානට දැන් අඩුවෙන් 40000. කියන්නේ මෙයා අතර වෙනස 40000යි. සමානයි 40000යි. මීට වඩා 40000ක් අඩුවෙන් තමයි දැන් හම්බුනේ. කියන්නේ මේ අතර වෙනස තමයි 40000. හරි. නම් මිනිසා ළඟ තිබූ මුදල සොයන්න පුළුවන්නේ. මෙයයි මේ අතර වෙනස 40000යි. එහෙනම් මුළු මුදල හොයාගන්න පුළුවන් මෙයාගේ පරස්පරයෙන් වැඩි කරා නම්. මේක අඩු කරලා ගමු. මේ දෙන්නම හරය සමානෙන් 30 වෙන්න ඕනේ. මෙයාව 30 වෙන්න 6න් වැඩි කරනවා. මෙයාව 30 වෙන්න 5න් වැඩි කරනවා. මේ රෝමි ලක්කම් 3 කරන්නේ. රෝමි ලක්කම් 3. හරි. 5 වරක් 6 30යි. 1 වරක් 6 6යි. 6 වරක් 5 30යි. 1 වරක් 5 5යි. සමානයි 40000යි. එතකොට 30න් එකක් සමානයි 40000යි. මුළු මුදල හොයා ගන්න පුළුවන්. මුළු මුදල එනවා 40000 වැඩි කරනවා 1න් 30න්. බිඳුවයි 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 තව බිඳුවක් දාගත්තා 4 වරක් 3 12යි. රුපියල් වලින් 12 ලක්ෂයයි. රුපියල් වලින් 12 ලක්ෂයයි. හරිද බලන්න. රුපියල් වලින් 12 ලක්ෂයක් එනවා. හරිද බලන්න. ලක්ෂ 12ක්. 2017 ගානට යන්. 2017 ගානට යන් පුතා. 2017 .
හරි මකනෝ මේ ටික. දෙදස් 17 2017 භාග ගන්නට ආවට පස්සේ පේනවා ඒකේ තුන්වෙනි ගාන මෙතන මේ පේවරේ තියෙන නිවසක ඇති ජල ටැංකියකින් සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ඇත. ඔව් මේ සම්පූර්ණ ටැංකියක් තියෙනවා. මේ ගානත් අපි හදලා තියෙන්නේ. දැන් ඔයාලට මේ කීවද තේරෙන්න ඕනේ. අපි මේවා හදපු ගණන් කියලා. ඇයි ඒ? ඔයාලට මම හදවලා තියෙන්නේ පන්ති ඇතුලේ පේපර්ස් වල දාලා කරලා හදවලා තියෙන්නේ. ඇයිස ඉතින් ආයි හදන්නේ නැහැ ඒවට. නැත්තම් සැකයිනේ. ඉස්සෙල්ලාම සැකේ අයින් කරන්න එපේ. හරි. නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ඇත. හරි. නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ඇත. ටැංකියේ ඇති ජලයෙන් 10න් එකක්. මේ කොටස් 10 වල එකක්. නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ඇත. ටැංකියේ ඇති ජලයෙන් 10න් එකක් වෙනත් ගෙවත්තට ජලය දැමීට මේක ගෙවත්තට දාන්න. ගෙට. මේක ගෙවත්තට දාන්න. ගෙවත්තට ජලය දැමීමට සහ 4 එකක්. ඉතිරියක් ගැන කියන්නේ තව 4 එකක්. ඉතිරියක් ගැන කියන්නේ නැහැ. ඉතිරියක් කිව්වොත් ඉතිරිය හොයන්න ඕනේ. මේක ඉතිරියක් ගැන කියන්නේ සහ 4න් එකක් නෑමට. මේ ටික නෑමට යනවා. මේ ටික නෑමට යනවා. හරිද බලන්න. නෑමට භාවිතා කරේ. ප්‍රෝමිලක්කම් 1 ප්‍රෝමිලක්කම් 1 ගෙවත්තට ජලය දැමීමට සහ නෑමට භාවිතා කරන්නේ ටැංකිය ඇති ජලයෙන් කවර භාගයක්දයි සොයන්න. එහෙනම් මේ දෙක එකතු කරන්න ඕනනේ. ගෙවත්තට දාපු ටිකයි නෑමට යන ටිකයි හොයන්නම් 10න් එකට එකතු වෙනවා 4න් 1. 10න් එකට එකතු වෙනවා 4න් 1. එකතු කරමු. මේ දෙන්නගේ හරය සමාන මේ දෙනව 10 කරන්න ඕනේ නම් මෙයාව 10 මේ දෙනව 20 කරන්න ඕනේ. මෙයාව 5න් මෙයාව 2න්. උඩාපු ආකාර 20යි. 10 වරක් 2 20යි. 1 වරක් 2 2යි. 4ක් 5 20යි. 1 වරක් 5 5යි. 20න් 7යි. ටැංකියෙන් 20න් 7ක් ටැංකියෙන් 20න් 7ක් දැනට ඉවරයි. හරි බලමු ඊළඟට ප්‍රෝමිලක්කම් 2 ටැංකියේ ඉතිරි ජල ප්‍රමාණය. ඉතිරි ටික කොහොමද හොයාගන්න පුතා? ප්‍රෝමිලක්කම් 2 යන ඉතිරිය හොයාගමු. ඉතිරිය එන්නේ සම්පූර්ණ එකෙන් ගෙවත්තයි නෑමටයි ගියා 20න් 7 අයින් කරා නම් 20න් 7 අයින් කරා නම් ඒතර 20න් 13ක් එනවා. 20න් 13ක් එනවා. එතකොට 20න් 13ක් එනවා. 2 ටැංකියේ ඉතිරි වන ජලයෙන් 13න් 4ක්. මෙන්න මේ ඉතිරි වෙන එකෙන් 13න් 4ක්. 13න් 4ක් ඇඳුම් සේදියට භාවිතර ඇඳුම් හොදන්න. ඇඳුම් සේදීමට තමයි මේක භාවිතා කරන්නේ. 13න් 4ක් ඇඳුම් හොදන්න. හරි. ඇඳුම් සේවිදීමට භාවිතා කරන්නේ සම්පූර්ණයෙන් පිරී ඇති ටැංකියේ ජලයෙන් කවර භාගයක්ද සොයන්න. සම්පූර්ණයෙන් පිරිච්ච එකෙන් කවර භාගයක්ද? 20න් 13 වැඩි කිරීම 13න් 4. මෙයාට මෙයා කපලා තිබ්බොත් 20න් 4යි. ආයි කැපෙන පුතා 4න් 4න් කැපුණොත් 5න් 1යි.
ටැංකියෙන් කොච්චරද? 5න් එකක්. ටැංකියෙන් 5න් එකක්. රෝම ඉලක්කම් 3 කියනවා දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී තිබේද සොයන්න. දැන් කොච්චර පිරීලා තියෙනවද කියලා අහනවා. දැන් පිරීලා තියෙනවා. දැන් ටැංකියෙන් පිරීලා තියෙනවා කොච්චරද? සම්පූර්ණ එකෙන් 20න් 7ත් අයින් කරලා 20න් 4ත් අයින් කරොත් ඇයි ඇඳුම් හොදන්න ගිය ටිකයි ගෙවත්තටයි නෑමටයි ගිය ටික අයින් කරොත් ඉතිරි ටික හොයා ගන්න පුළුවන්. දැන් ටැංකියෙන් ඉතිරිලා තියෙනවා 20න් 7යි 4යි 11ක්. ඒ කියන්නේ ඉතුරුයි 20න් සම්පූර්ණ 20න් 20 කියන්නේ 20න් 9ක්. 20න් 9ක්. හරිද බලන්න 20න් 9ක්. රෝම ඉලක්කම් 3 කියනවා මෙහෙම දෙයක්. දැන් ටැංකියෙන් කවර භාගයක් ජලයෙන් පිරී තිබේ? හරි. ඊට පස්සේ කියනවා තවත් ජලය ලීටර් 500ක් මුළු තැන්ගේ අවශ්‍ය සඳහා භාවිතා කළ විට ටැංකියෙන් 4 එකක් ජලයෙන් පිරී පවතී. තව මේකෙන් ඉතිරිලා තියෙන 20න් 9ක් 20න් 9ක්. ඔව්. මේකෙන් තව කොච්චරක්ද? 4 එකක් ඉතිරිලා තියෙනවා. භාවිතා 4 එකක් ජලයෙන් පිරී පවතී. මේකෙන් ලීටර් 500ක්. මේකෙන් ලීටර් 500ක් අඩු වුණොත් දැන් තියෙන ටිකෙන් ලීටර් 500ක් අඩු වුණොත් මුළු තැන්ගේ අවශ්‍යතාව සඳහා භාවිතා කළ විට තවත් ලීටර් 500ක් මුළු තැන්ගේ අවශ්‍යතාව සඳහා භාවිතා කළ විට ඔව් 4 එකක් ජලයෙන් පිරී පවතී. තව කොච්චර පිරලා තියෙනවද? 4න් එකක්. 4න් එකක් පිරලා තියෙනවා. ඒ කියන්නේ ඉතිරි වෙනවා 4න් එකක්. හරිද බලන්න. ඉතිරි වෙනවා 4න් එකක්. ඒ කියන්නේ කියන්නේ හරි. ගාණේ අහනවා ටැංකියේ ධාරිතාව කොපමණද? ටැංකියේ ධාරිතාව හොයාගන්න පුළුවන් කොහොමද? මේක සමානයිනේ. මේ 500 එහා පැත්තට යවලා මෙයා මෙහෙට ගෙනාව කියන්නේ 20න් 9න් 4න් එකක් අයින් කරොත් මේ පාවිච්චි කරපු ලීටර් 500 ප්‍රමාණය එනවා. ලීටර් 500ට දාලා ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එතකොට මෙයා 20 කරන්න 5න් වැඩි කරොත් පුතා මෙයාවත් 5න් වැඩි වෙනවා. 20න් 4ක් පහ 20යි 1 පහ පහයි 9න් 5ක් අඩුනොත් 4යි සමානයි ලීටර් 500ට. සමානයි ලීටර් 500ට. මුළු ප්‍රමාණය අහනවා ටැංකියේ ධාරිතාව අහනවා. ටැංකියේ ධාරිතාව හොයන්න පුළුවන්. මම මෙතෙන් හදන්නම්. ලීටර් 500 වැඩි කරනවා 4න් 20න්. මේකට 1යි මේකට 5යි 5 වරක් 5 25යි ලීටර් 2500යි. ටැංකිය ලීටර් 2500යි. හරිද බලන්න. ටැංකිය ලීටර් 2500යි. හරිද බලන්න. මෙහෙර නම් චූටියට බොරුවට වැස්සක් පහිනවා. චූටියට බොරුවට.
හරි. හරි. 2016 නැත්තම් පුතා 2016 ගන්නත් යක් මකනවා මේක. මෙතනින් පස්සේ තියෙන ගණන් ටික ඔක්කොම හදලා තියන්න. දැන් හැමදාම වගේ කතා කරනවා ගණන්. 2016කට යක්. කිස්සිරි මහතා ප්‍රජා මධ්‍යස්ථාන කළ මුදල් පරිත්‍යාගයක් කළේය. ඔහු පරිත්‍යාග කළ මුළු මුදලින් පරිත්‍යාග කරන මුළු මුදලින් සම්පූර්ණ මුදලින් ඔහු පරිත්‍යාග කර මුළු මුදලින් 9න් 2ක් මේක කොටස් 9කට කඩලා 2ක් 9න් 2ක් සංගීත භාණ්ඩ මිලදී ගැනීමට මේ ටික සංගීත භාණ්ඩ මිලදී ගැනීමටද දෙකෙන් එකක් ඉතිරියක් ගැන කියන්නේ තව දෙකෙන් එකක් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගැනුනේ දැයි මිලදී ගැනීමට සඳහාද යොදා ගැනිනි. හරි. සංගීත වලට 9න් 2යි ක්‍රීඩා වලට 2න් 1යි. හරි. රෝමි ලක්කම් 1 එනවා. මොකද්ද රෝමි ලක්කම් 1 කියන්නේ? රෝමි ලක්කම් 1 කියනවා මෙහෙම දෙයක්. මුළු මුදලින් කවර භාගයක් සංගීත භාණ්ඩ හා ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගැනූ දේදයි සොයන්න. මේ දෙකටම ගිය ප්‍රමාණය අහනවා. පුළුවන් 9න් 2 එකතු කිරීම 2න් 1. මේ දෙන්නම 18 වෙන්න ඕනේ. කුඩාම් ආකාරයේ 18. මෙයා 18 වෙන්නේ 2කින් වැඩි වුණාම මෙයාත් 2කින් වැඩි වෙනවා. මෙයාව 18 වෙන්නේ 9න් වැඩි කරාම මෙයාවත් 9න් වැඩි කරනවා. එහෙම ගත්තොත් 9 වරක් 2 18යි දෙවරක් 2 4යි. දෙවරක් 9 18යි එක් වරක් 9 9යි. ඒ අනුව 18න් 4යි 9යි එකතු කරොත් 4යි 9යි එකතු කරොත් 13යි. 18න් 13යි. 18න් 13යි. හරිද බලන්න. 18න් 13යි. හරිද බලන්න. මේ කියන එක 2016 ගාන. මුළු මුදලින් කවර භාගයක් සංගීත භාණ්ඩ හා ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගැනුනේ දැයි සොයන් සෙව්වා. ඉතිරි වූ මුදලින් එහෙනම් ඉතිරිය හොයා ගන්න ඕනේ. රෝමි ලක්කම් 2 යනකොට ඉතිරියක් ගන්න කියනවා. ඉතිරිය. කොහොමද ඉතිරි වෙන්නේ? ඉතිරින සම්පූර්ණ එකෙන් මේ දෙකට ගිය 18න් 13ක් අයින් කරොත් ඉතිරින 18න් 5ක්. ගාන කියන මෙහෙම දෙයක් ඉතුරු මුදලින් 5න් එකක්. ඉතුරුනේ 18න් 5යි. 18න් 5න් එකක්. ඉතිරි වූ මුදලින් 5න් එකක්. පුස්තකාලයට පොත් මිලදී ගැනීම. මේ ටික පුස්තකාලයට පොත් ගන්න. පොත් පුස්තකාලයට පොත් ගන්න. 5න් එකක් පුස්තකාලයට පොත් මිලදී ගැනීම සඳහා යොදන ගනී. මුළු මුදලින් කවර භාගයක් පොත් මිලදී ගැනීම සඳහා යොදා ගැනීමේ දැසලා පොත් මිලදී ගත්ත ගාන අහනවා. පුළුවන් පුතා. නම් 18න් 5 වැඩි කිරීම 5න් 1 මේකට මේ කපලා ගියාම 18න් 1යි. පොත් වලට ගිහින් තියෙන පොත් ගන්න 18න් 1ක්. දැනට 18න් 13ක් ගියා. තව 18න් 13යි මේ 18 එකයි කියන්නේ 18න් 14ක් ඉවරයි. තව තියෙන්නේ 18න් 4යි. රෝමි ලක්කම් 3ට එනවා. 3 රෝමි ලක්කම්
මුළු මුදලින් කවර භාගයක් පොත් මිලදී ගැනීම යොදාගෙන ඉදයි සොයන හරිනවද කියන පොත් මිලදී ගැනීමෙන් පසු ඉතිරි වූ මුදල. හරි පොතුත් ගත්තට පස්සේ ඉතිරි කොහොමද එන්නේ? සංගීත ක්‍රීඩා පොත්. සංගීත ටිකයි ක්‍රීඩා ටිකයි පොත් ටිකයි අයින් වුණා. සම්පූර්ණ එකෙන් 18න් 13යි 18න් 1යි අයින් වුණාම සම්පූර්ණ එකෙන් 18න් 4ක් අයින් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ එකෙන් 18න් 4ක් 18න් 14ක් අයින් වෙනවා. සම්පූර්ණ එකෙන් 18න් 14ක් අයින් වෙනවා. ඒ කියන්නේ 18න් තව 4ක් ඉතුරුයි. 18න් 4ක් ඉතුරුයි. ගානේ කියනවා මෙහෙම දෙයක්. රෝමිලක්කන් 3 පොත් මිලදී ගැනීමෙන් පසු ඉතිරි වූ මුදල ප්‍රජා මධ්‍යස්ථාන පිළිසකර කිරීම සඳහා යොදා ගැනීම. මේක පිළිසකර කරන් තමයි ගත්තේ. පිළිසකර කරන් තමයි මේ ටික ගත්තේ. මුළු මුදලින් කවර භාගයක් පිළිසකර කිරීම සඳහා යොදා ගැනීම සොයන මුළු මුදලින් කීයද 18න් 4ක් කියන්නේ දෙකෙන් කැපුණොත් 9න් 2යි. 9න් 2ක්. පිළිසකර කරන්න ගියා 9න් 2ක්. ක්‍රෝමිලකන් 4 කියනවා පිළිසකර කිරීම සඳහා වැය වූ මුදල 20000යි. ඒ කියන්නේ ක්‍රෝමිලකන් 4 9න් 2 සමාන වෙනවා 20000ට. ඒකනේ කියන්නේ 9න් 2 සමානයි 20000ට. කිස්සිරි මහතා පරිත්‍යාග කරන මුදල හොයන්න පුළුවන් 20000 9න් 2 කියන්නේ එහෙනම් 20000 නම් එහෙනම් 20000 වැඩි කරා නම් හරි 2න් 9. මෙයාගේ පරස්පරයෙන් වැඩි කරන මෙයාට 1යි මෙයාට 1යි 90000යි. රුපියල් වලින් ගත්තොත් 90000ක් එනවා. හරිද බලන්න. රුපියල් වලින් ගත්තොත් 90000ක් එනවා. හරිද බලන්න. හරි ඊළඟට බලමු 2015ත් බලමු. ආ 2016 පරණ එක තියෙනවා. මේ 2016 අලුත් එක අපි කරේ 2016 පරණ එක තියෙනවා. මකනවා මේ ටික. පස්වෙනි ගාන බලමු. පස්වෙනි ගාන තියෙනවා ඉඩමකින් 9න් 4ක් හා 6න් 1ක් පිළිවෙලින් කෙසෙල් හා අන්නාසි වගා කොට ඇත. පොඩ්ඩක් ඉන්නකෝ. හරි සම්පූර්ණ එක තියෙනවා ඉඩමෙන් 9න් 4ක් කෙසෙල් 6න් 1ක් අන්නාසි. පස්වෙනි ගාන කියනවා ඉඩමකින් 9න් 4ක් හා 6න් 1ක පිළිවෙලින් කෙසෙල් හා අන්නාසි වගා කොට ඇත. හරි. කෙසෙල් හා අන්නාසි වගා කොට ඇත්තේ මුළු ඉඩමෙන් කවර භාගයක්ද සොයන්න. මේ දෙකම කරේ කොච්චරක්ද කියලා අහන්න පුළුවන්නේ. 9න් 4 එකතු කිරීම 6න් 1. මේ දෙනගේ කුඩාම්නාකාරය ගත්තොත් 18 එනවා. මේ දෙනගේ කුඩාම්නාකාරය ගත්තොත් 18 එනවා. මෙයා 18 වෙන්න දෙකකින් වැඩි කරනවා. මෙයාව 18 වෙන්න තුනෙන් වැඩි කරනවා. හරි. 9 වරක් 2 18යි 4 වරක් 2 8යි 6 වරක් 3 18යි 1 වරක් 3 3යි. මම මේව දැන් කියන්න යන්නේ භාග එකතු කරද්දී එයාලගේ හරය සමාන වෙන්න ඕනේ. හරය සමාන නැත්නම් හරයන්ගේ කුඩාම්නාකාරය හොයලා හරය සමාන කරගන්න ඕනේ. ඒව කියන්නේ යන්නේ අයියා. ඒව කිය ඉන්නේ.
දැන් ගාන හදන ඉන්න. ඒ අනුව එනවා 18න් 11. කෙසෙලුයි අන්නාසී වගා කරන් 18න් 11ක් ගිහින් තියෙනවා. හරිද බලන්න? දහටෙන් 11ක් ගිහින් තියෙනවා. හරිද බලන්න? හරි. ඊළඟට කියනවා පස්වෙනි ගානේ කියනවා කෙසෙල් හා අන්නාසි ගාන කියන මොකද්ද කො? කෙසෙල් හා අන්නාසි වගා කොට ඇත්තේ මුළු ඉඩමෙන් කවර භාගයක්ද සනහෙව්වා. ඉඩමේ ඉතිරි කොටසෙන් 7න් ඉතිරි කොටස. කො ඉතිරි කොටස හොයාගමු. ඉතිරි එනවා සම්පූර්ණ එකෙන් 18න් 11ක් අයින් කරොත් 18න් 7යි. ඔව් ගාන කියනවා මෙහෙම දෙයක්. ඉඩමේ ඉතිරි කොටසෙන් 7න් 3ක්. මේකෙන් 7න් 3ක්. මේකෙන් 7න් 3ක් කියන්නේ 18න් 3ක්. රෝම ඉලක්කම් 2 ගාන කියනවා ඉඩමේ ඉතිරි කොටසෙන් 7න් 3ක් ගොඩනැගිල්ලක් තන ඇත. මේ ටික ගොඩනැගිල්ලක් තනලා තියෙනවා. අහනවා ගොඩනැගිල්ලක් තන ඇත්තේ මුළු ඉඩමේ කවර භාගයක් දැයි සොයා න හරියටම 18න් කියන 3න් කැපුණොත් 6න් 1යි. 6න් 1ක් ගොඩනැගිල්ලක් හදලා. රෝම ඉලක්කම් 3 එනවා. දැන් ඉඩමේ ඉතිරි කොටස හිස්සය. ඉතිරි ටික හිස්. කෙසෙල් වගා කරලා අන්නාසි වගා කරලා ගේ හදලා හිස්සලා ඉතුරු ටික. ඉඩමේ ඉතිරි ටික හිස්සය. රෝම ඉලක්කම් 3. හිස් කොටස මුළු ඉඩමෙන් කවර භාගයක් දැයි යන්න පුළුවන්. හිස් කොටස එනවා සම්පූර්ණ එකෙන් 18න් 11යි 18න් 3යි අයින් කරන්න ඕනේ. මේ 18න් 11යි ගෙවත්තර ගියා 18න් 3 6 එකක් කියන්නේ 18න් 3ක්. සම්පූර්ණයෙන් 18න් 11යි 3යි කියන්නේ 14ක් අයින් කරොත් 11යි 3යි එකතු වුණාම 14ක් අයින් කරොත් සම්පූර්ණයෙන් 18න් 4ක් ඉතුරු 14ක් අයින් කරා කියන්නේ 18න් 4ක් ඉතුරුයි. දෙකෙන් කැපුණොත් 9න් 2යි. 9න් 2යි. දෙකෙන් කැපුණොත් 9න් 2යි. දෙකෙන් කැපුණොත් 9න් 2යි. හරි? හරි. හරිනේ? හරි. රෝම ඉලක්කම් 3 හරි. රෝම ඉලක්කම් 4 හිස් කොටස 9න් 2ක් හිස්. හිස් ඉඩම් කොටසේ වර්ගඵලය වර්ග මීටර 3000යි. ඒ කියන්නේ 9න් 2 සමානයි. 9න් 2 සමානයි වර්ග මීටර 3000යි. වර්ග මීටර. අන්නාසි වගා කොට ඇති ඉඩම් ප්‍රමාණය වර්ගඵලය අහනවා. එහෙනම් මුලින්ම මුළු කොටස හොයාගමු. මුළු ටික එනවා 3000 වැඩි කරා නම් 2න් 9න්. 2න් 9න්. මේකට 1යි මේකට 15යි. වැඩි කරමු 0යි 0යි 9 4යි 45යි 4ක් ඉතුරුයි. 9 4ක් 9යි 4යි 13යි වර්ග මීටර 13500යි ඔක්කොම මේ 13500න් කොච්චරක්ද අන්නාසි වගා කරන ගාන ඉල්ලන්නේ අන්නාසි කොටස අන්නාසි එනවා 6න් 1ක් මේකෙන් 6න් 1ක් කපල කරලා ගමු 13ට 6 ඒවා 13ට 6 ඒවා 2යි 15ට 6 ඒවා 2යි 12යි 3ක් ඉතුරු 30ට 6 ඒවා 5යි 0යි වර්ග මීටර 2250යි වර්ග මීටර 2250යි
ඇයි පුතා මෙතනින් හොයාගන්න පුළුවන් මේ භාගයේ මුළු ප්‍රමාණය හොයලා ඒකෙන් අන්නාසි වගා කරලා තිබ්බේ තව 6න් එකක් නේ. ඒ වර්ගඵලයෙන් 6 එකක් බැලුවා. 13500න් 6 එකක් 2250යි. 2250යි. අපිට තව ගාණක් හදා ගන්න පුළුවන්. 2015 ගාණක් හදාගමු. පොඩයිනේ ගණන් පහක් හැදුවනේ. 1යි 2යි ඔව්. භාග වලින් තව ගණන් 6ක් තියෙනවා. භාග වලින් ගණන් 6ක් තියෙනවා. ගණන් පහක් හැදුවා ඇති. අදට ඇති. ගණන් පහක් හැදුවා කියන ඇති. ඔයා හෙට ඉතුරු ගණන් 6යි වර්ගඵලයේ ගණන් ටිකයි හදලා තියාගන්න. ඊට පස්සේ අපිට ප්‍රතිශතවල ගණන් ටිකක් තියෙනවා. දුර කාල ප්‍රස්ථාරවල තියෙනවා. සංඛ්‍යාණයේ තියෙනවා. වට ප්‍රස්ථාර ගණන් ටික තියෙනවා. සම්භාවිතාව ගණන් ටික තියෙනවා. ඒ කියන්නේ රචනා ප්‍රශ්න ඒ ටික එන්නේ. හරි. එහෙමනම් මගේ ළමයි නංගිලා මල්ලිලත් එක්ක මම තව පන්තියක් දාලා තියෙනවා. ඔව්. අපි හෙට දිනේත් පන්තිය ගමු. ඒ නිසා ඔයාගේ පාඩුවේ ගණන් ටික ලස්සනට හදලා කරලා තියාගන්න. දැන් ඔයාලට පාස් පේපර්ස් ගණන් ටික වෙනම දීලා තියෙනවා. ඒ ටික ඔයා හදලා තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු පේපර්ස් ටිකත් හදාගෙන පේපර්ස් ලියන ටිකත් ලියලා කරලා ඒ වැඩ ටික කරගෙන යන ලස්සනට. හරිනේ. එතකොට අන්න ලස්සනට පන්ති යනවා. ලස්සනට පිළිවෙලට වැඩ ටික යනවා. පාඩම් ටික හිමීට ඉවරනවා. පේපර්ස් ලියලා ඔයා ලකුණු වලට එනවා. අපි පාස් පේපර්ස් ටිකත් ඉවර කරගෙන වැඩේ ලස්සනට ඉවර කරගන්න පුළුවන්. හරි. අද දවසට මම ඔයගෙන් සමු ගන්නවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. අයබෝවන්.